නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර දුක්ගිනි නිවාලීම පිණිස අපි හැම දිනාටම දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්මය බොහෝ කාලයක් අපි හැමතෙම හිතසුව පිණිසයි පවතින්නේ. ඒ බණ පදයක් අපේ ජීවිතය තුළින් අත්දකින්නට පුළුවන්කම ලැබුණා නම් ඒ සත්වගට ඒකාන්තයෙන් නිවීමම උරුම කරනවා. ඉතින් මේ නිවීම හොයාගෙන යනකොට අපිට බොහෝ ධර්ම කාරණා ධර්ම පරයයන් ත්‍රිපිටකය තුල දකින්නට පුළුවන්කම තිබෙනවා. විවිධ පුද්ගල චරිතයන්ට අනුරූපීව චරිත ලක්ෂණයන්ට අනුරූපීව ඒ විවිධ ධම් පරයයන් වැටහෙන ආකාරය අවබෝධ කරගනු ලබන ආකාරය සහ භාවිත කරන ආකාරය පහසු අපහසු බවක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි බොහෝ පර්යායන් ඔස්සේ බොහෝ ධර්ම කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා. දිගින් දිගටම අපි සාකච්ඡා කරගෙන පැමිණුනේ ඒ පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි ඇති තෙසැත්තෑ ඥාන ධර්මයන් පිළිබඳව එකින් එකගෙන කරන සාකච්ඡාවක් විදිහට. එහිදී අපි භූමිනානත් ඥානය පිළිබඳව කතා කරලා භූමි ධර්මයන් පිළිබඳව නැතිනම් කාම භූමි, රූපාවචර භූමි, අරූපාවචර භූමි, අපරියාපන්න භූමි කියන මේ භූමීන් පිළිබඳව කතා කරලා ඊට පස්සේ භූමීන්හි යෙදෙන ධර්මයන් පිළිබඳව සාකච්ඡා කළේ. ඒකට අපි හැඳින්වුවා ධම්මනානත්තේ ඥානය කියලා. කියන්නේ ධර්මතාවයන් පිළිබඳව පවත්නා නුවණ ධම්මනානත්තේ ඥානය. එතකොට මේ ධම්මනානත්තේ ඥානය පිළිබඳව අපි විමසා බලනකොට අපි තේරුම් ගත්තා කාමාවචර ධර්මයන් අනුව ගියපු නැතිනම් කාමාවචර ධර්මයන් අනුව පවත්නා ඒ කුසල ධර්ම, අකුසල ධර්ම, අව්‍යාකෘත ආදී ධර්ම මෙන්න මේ ධර්මයන් තමයි අපි ව්‍යවස්ථාපනය කරන්නේ. එතකොට ඒ කුසල වශයෙන්, අකුසල වශයෙන්, අව්‍යාකෘත වශයෙන් අපි මානසිකාරයේ පවත්වනවා කියලා. එහිදී අපි හඳුනාගත්ත මොනවද කාමාවචර කුසල ධර්මයන් කියන්නේ කියලා. කාමාවචර කුසල ධර්මයන් කියන්නේ මොනවද කියලා හඳුනාගෙන අපි යම් කෙටි අවබෝධයක් ඇති කර ගැනීම සඳහා ධම්මසංගණි ප්‍රකරණය ආශ්‍රය කරගෙන ඒ කුසල චිත්තයන්හි ස්වභාවය පිළිබඳවයි අපි කතා කරමින් හිටියේ. එහිදී අපි හඳුනාගත්ත කුසල් සිත් 8ක් පිළිබඳව. ඒ කුසල් සිත් 8ක් පිළිබඳව හඳුනා ගන්නකොට එහි පළමු කුසල චිත්තය සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික කුසල චිත්තය හැටියට අපි හඳුනාගත්තා. එතනදී ධම්මසංගණි ප්‍රකරණයේ සසංඛාරික අසංඛාරික කියන බෙහෙදයක් නොදක්වා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කියන බෙහෙදයෙන් තමයි දක්වන්නේ. එතකොට අන්න ඒ කුසල චිත්තය පිළිබඳව අපි විග්‍රහ කරමින් සිටියේ, විග්‍රහ කරමින් පැවතුනේ. එතකොට අපිට දකින්නට පුළුවන්කම තිබුණා එහිදී ඒ සිතක් කියලා කියනකොට ඒ සිත හා සංප්‍රයුක්ත තව ධර්මතා රාශියක් තිබෙනවා කියන එක. ඒ කියන්නේ සිතකට පමණක් හුදු Tamanට හට ගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. චෛතසික ධර්මයන්ගෙන් වෙනස්ව. ඒ කියන්නේ චෛතසික ධර්මයන් යෙදෙන්නේ නැතුව. යම් කිසි රථයකට නැතිනම් වාහනයකට රෝද දෙකක් තිබෙනවා නම් කරත්තයකට එක රෝදයක් නැතිව එහි ගමනක් දකින්නට පුළුවන් කමක් නැහැ වගේ මේ සිත චෛතසික ධර්මයන්ගෙන් තොරව හට ගැනීමක් අපිට පේන්නේ නැහැ. එතකොට සිතෙහි ක්‍රියාකාරීත්වය දිහා බලනකොට එහි ස්වરૂපය අපි වටහා ගනු ලබන්නේ ඒ සිත හා සංප්‍රයුක්ත වන නොයෙකුත් චේතනා ධර්මයන් නිසා. ඒ කියන්නේ සිත අභ්‍යන්තරයේහි සිත සමග එකට උපදින එකම ධර්මයක් අරමුණු කොටගෙන පවත්නා චෛතසික ධර්මයන් සිතෙහි යෙදෙන ධර්මයන් නිසා තමයි අපි සිත පිළිබඳව හඳුනා ගනු ලබන්නේ. ඒ නොඑක් ධර්මයෝ ඒ සිත අභ්‍යන්තරයේහිම හටගෙන
තම තමාගේ කෘත්‍ය සිදු කරනු ලබමින් විවිධ දේවල් සිදු කරනු ලබනවා. ඒ කියන්නේ විවිධ අර්ථයන් විවිධ ක්‍රියාවන් සිදු කරනු ලබනවා. එතකොට ඒ දේවල් ඇතැම් අවස්ථාවල ප්‍රමුඛතාවය ලබා ගනු ලබනවා ඇතැම් ධර්මයන්. එතකොට ඒ සිත එබඳු ගුණාත්මක භාවයක් ගනු ලබනවා. ඒ සිත එබඳු ගුණාත්මක භාවයක් ගනු ලබනවා. ඒක හරියට අපි පළතුරු යුෂ වීදුරුවක් අරගෙන මේ පළතුරු යුෂ වීදුරුවට නොඑක් වර්ණාදී සංඝටක දානවා. එතකොට මෙහි යම්කිසි විදිහකින් ඒ දේවල් තම තමන්ගේ කෘත්‍ය સિદ્ધ කරනවා වගේ. සීනි වැඩි වුණොත් ඒක සම්පූර්ණම ඒක පැණි රසයි. එතකොට ඒ තමාගේ කෘත්‍ය සිදු කරනු ලබනවා. එතකොට ඒ මුළු සමස්ත වීදුරුවම පැණි රසයෙන් යුක්තව ප්‍රධාන අර්ථයක් සිද්ධ කරලා තියෙනවා. අන්න ඒ විදිහට මේ චෛතසික ධර්මයන් සිතෙහි යෙදෙමින් එය ඇති කරලීමට තම තමාගේ අර්ථ සම්පාදනය සිදු කරනු ලබන අතර එහි ඇතැම් විට විශේෂත්වයක් දරමින් තමාගේ කෘත්‍ය සම්පාදනය කරගනු ලබනවා. එතකොට මෙන්න මේ ධර්මයන් පිළිබඳව අපි සාකච්ඡා කිරීම තුළ අපිට මේ චිත්තචෛතසික ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තේරුම් ගැනීමෙන් අපිට තියෙන ප්‍රායෝගික වැදගත්කම කුමක්ද? ඒ තේරුම් ගැනීමෙන් අපිට තිබෙන ප්‍රායෝගික වැදගත්කම තමයි අපි බොහෝ අවස්ථාවන්හි සිටින්නේ පුද්ගල සංඥාවන්ගේ. ඒ කියන්නේ මේ කෙනෙක් යනවා, කෙනෙක් ඉන්නවා, කෙනෙක් කතා කරනවා, කෙනෙක් වීරය කරනවා, කෙනෙක් ශ්‍රද්ධාව ඇති කරගන්නවා. මේ ආදී පුද්ගල ධර්මයන්ගේ පුද්ගල ස්වභාවයක් අනුව තමයි අපි කටයුතු සිද්ධ කරන්නේ. එතකොට කෙලෙස් ධර්මයන්ගේ ස්වභාවය තමයි අර අපි ඇති කරගනු ලබන පුද්ගල බව හා එකට යෙදී පැවතීම. ඒ කියන්නේ දැන් පුද්ගලයෙක් කියන දේත් එක්ක තමයි අපිට හැම වෙලාවකදීම ඒ පිළිබඳව නොයෙක් කෙලෙස් ආශ්‍රව ධර්මයන් ගොඩනගන්නේ. අපිට පේන්නේ අනාත්ම ධර්මතාවයක් නෙමෙයි. අපිට පේන්නේ සත්වයක් පුද්ගලයෙක් වුණාට පස්සේ ඒ පුද්ගලයා හොඳද නරකද? ඒ පුද්ගලයා මෙබඳු ස්වභාවයකින් යුක්තෙක්ය. ඔහු බාහිර ලෝකයේ තුල ජීවත් වන්නේක්ය. මෙබඳු ආකාරයේ නොඑක් පරිවිතර්කයන් අපිට ඇති වෙනවා. එතකොට අපිට ඒ කෙනා හොඳයි කියලා හිතනකොට ඒ කෙනාට කැමති වෙන්න පුළුවන්කම තියෙනවා. එයා නරකයි කියලා හිතනකොට අපිට ඒ කෙනත් එක්ක ගැටීම් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි රූපයත් එක්ක මේ විදිහට සත්පුද්ගල භාවයෙන් ගැනීමත් එක්ක අපි නොඑක් වෙලාවට නොඑක් කෙලෙස් ධර්මයන්ට ආශ්‍රව ධර්මයන්ට ඒ තුල ඉඩ කඩක් සලසනවා. ඊට පස්සේ අපි අනිකුත් දේවල් බාහිර ද්‍රව්‍යාත්මක දේවල් උනත් සත්භාවයෙන් අරගෙන සත්භාවයෙන් කියලා කිව්වේ ඇති බවට අරගෙන ඒ දේවල් එක්ක අපි විපරීත සංඥාවන්ගෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ මේ දේවල් පවතිනකොට ඒ දේවල් වලට අනන්‍ය වුණ වටිනාකම් තියෙනවා. වටිනවා නම් ඒ දේට අපි ඇලෙනවා. ඒ දේවල් හොයනවා. එතකොට අපේ ජීවිත පැවැත්ම තුළ අපිට තියෙනවා මේ නාම ධර්මයන්ගේ තියෙන ස්වභාවයන්ගෙන් සිද්ධ වෙන කෘත්‍ය නොදන්නාකමත් රූපී ධර්මයන්ගේ තිබෙන අනාත්ම ලක්ෂණය පිළිබඳව නොදන්නාකමත් නිසා අපි ඇති කරගනු ලබන ලොකු කෙලෙස් ධර්ම ආශ්‍රව ධර්මතා ප්‍රමාණයක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේක විච්ඡේදනය කරගන්නට නම් අපිට මේ ධර්මයන්ගේ යථා ස්වභාවය පිළිබඳව යම් දැනුමක් තියෙන්නට ඕනේ. මේ ධර්මයන්ගේ යථා ස්වභාවය පිළිබඳව යථා ස්වභාවය කියන එකෙන් අදහස් කළේ මේ ධර්මයන්ගේ පවත්නා සත්‍ය වූ ස්වභාවය කියන එක. එතකොට අපිට පේනවා නම් සිත යනු මෙබඳු වූ හටගෙන නැති වෙන එක් ධර්මයක්. එතකොට ඒ සිතෙහි තිබෙන චෛතසික ධර්ම මෙබඳු වූ ලක්ෂණයන්ගෙන් යුක්ත දෙයක් කියලා අපි දකිනකොට අපිට පේනවා මෙතන මිනිස්සෙක් ජීවත් වෙනව නෙමෙයි මෙබඳු වූ සිතක් හට ගන්නවා කියන එක. එතකොට මේ රූපයට බඳු දෙයක් කළ නොහැකි රූපය අපිට පේනවා ඒ විදිහට හටගෙන ඉතුරු නැතු වෙන ධර්මතාවයක් හැටියට නැතිනම් සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා දෙයක් හැටියට. එතකොට මෙහි තියෙන අනාත්ම ලක්ෂණය අපිට තේරුම් ගන්නට මේ ඝන විනිභෝගය කරලා ඝන සංඥාව අපිට කඩලා දාලා අපිට මේක තේරුම් ගන්නට ඉතාම පහසු වෙනවා. මේ සිතෙහි තිබෙන ක්‍රියාකාරීත්වය සහ රූපේහි තිබෙන ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි තේරුම් ගැනීම තුළ අන්න ඒ නිසා තමයි මේ විග්‍රහය ඊටාම වැදගත් වෙන්නේ. මේ විග්‍රහය තුළ අපිට අපේ විදර්ශනාව පිළිබඳව අපේ නුවණ පැවැත්වීම පිළිබඳව අපිට හොඳ අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒකට මේ කාරණා පිළිබඳව සම්මර්ෂණය කිරීම තුළ තමයි පින්නතුනේ අපිට
එහි තිබෙන අනාත්ම ලක්ෂණය ප්‍රතිවේධ කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මේ කියන කාරණාවන් අපේ භාවනාවට අදාළ වෙන කාරණාවන්. ඒ කියන්නේ අපි අපේ මානසිකාරය පැවැත්විය යුතු තේරුම් අරගත යුතු දේ. අපි යම් කිසි දෙයක් කරනකොට අපි ඒ හාත්පස පරිසරය අපි පාදා ගන්නවා. ඒ කියන්නේ අර අපේ කතාවක් තියෙන ගසට කෙටුම ගස මුල පෑදුමෙන් දෙනේ කියලා. ඒ වගේ අපි යම් කිසි ක්‍රියාවක් කරනකොට අපි එයම ඉලක්ක කරගෙන යනවට වඩා අපි එය සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය වන බාහිර අනිකුත් ධර්මයන්ගෙන් අපි සන්නද්ධ වෙනවා. අධධාන කාන්තාරයක ගමනක් යනකොට අපි කඩාගෙන බිඳගෙන පෙරලගෙන ඒ ගමන යන්නට පිටත් වෙන්නේ නැහැ. අපි දන්නවා ඒකට අපි සූදානම් විය යුතු පෙර සූදානම කුමක්ද කියලා. ඒ නිසා අපි ආහාර පාන කොහොමද, අපිට දවස් කීයක් යනවද ඊතර වෙන්න, හිතින දුර ප්‍රමාණය කොහොමද, අපි නවාතැන් ගන්නවා නම් ගන්නෙ මොන වගේ තැන්වල මොන වගේ වෙලාවල් වලද, අපි මේ සියල්ල පිළිබඳව මූලික දැනුමක් ඇති කර ගන්නවා. ඒ දේවල් වලින් අපි සන්නද්ධ වෙන තරමට මේ අධධාන කාන්තාරය අපිට ඊතර වන්නට ඊටාම පහසුයි. ඒ වගේ තමයි අපි මේ පිරිසිදු දකින්නට යන්නේ අනන්ත සසරක ඉඳලා අපි වැරදි විදිහට භාවිත කරලා වැරදි විදිහට කෙලෙස් ආශ්‍රවයන්ගෙන් මැසුරු කරපු ඒ පැත්තටම අපි පුරුද්ද විදිහට සකස් කරපු මනසක් එක්ක තමයි අපි මේ යථාර්ථයේ ප්‍රතිවේධ කරන්නට උත්සාහවත් වෙන්නේ. එයා පෙන්නලා දෙන්නෙම වැරදි පැත්ත. අන්න ඒ නිසා මේ මනසේ තියෙන වැරදි පැත්ත නැමැති අධධාන කාන්තාරයේ ඉක්මවා ക്ഷേම භූමියට පැමිණෙන්නට නම්, නිර්වාණයට පත්වන්නට නම් අපිට සිද්ධ වෙනවා හොඳට සන්නද්ධ වෙන්න. ආහාර පානයන්ගෙන් අනිකුත් දැනුම් පද්ධතීන්ගෙන් අපිට සන්නද්ධ වෙන්න සිද්ධ වෙනවා. ඒකට ඒ සන්නද්ධ වෙන්නට අවශ්‍ය ධර්ම කාරණා තමයි මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එතකොට මේ අභිධර්ම පිටකය තුල අපිට විග්‍රහ වෙන කාරණා බොහෝ අවස්ථාවල අපිට ධර්මතා විදිහටම ඉලක්කගත කරගෙන කරන විග්‍රහයන් නිසා ඍජුවම විදර්ශනාදී ධර්මයන්ට මෙය උපස්තම්භක වෙනවා. මේක අපිට ප්‍රතිපාදනා සලසනවා. සූත්‍රයන් තුළ සාමාන්‍යයෙන් කතා කරන සාකච්ඡා කරන කරුණු අපි ජීවිතයට ප්‍රායෝගිකව භාවිත කරනකොට මෙන්න මේ වගේ සාරාර්ථවත් ධර්මතා විශේෂ පිළිබඳව තමයි අපිට දැනුම ඇති වෙන්නේ. අන්න ඒ නිසා තමයි සූත්‍රය සහ අභිධර්මයේ යනු දෙකක් නෙමෙයි එකම ධර්මයක් කියන දේ යටතට සංග්‍රහ කරන්නේ. ඒ කියන්නේ දැන් සූත්‍රයක් පිළිබඳව අපි අහලා සූත්‍රයේහි කරන ලද විග්‍රහයන් පිළිබඳව කෙනෙක් තමන්ගේ ප්‍රතිපදාව දියුණු කරන්නට පටන් ගන්නකොට එයාට තියෙන්නේ ඒ ධර්මතා විශේෂ පිළිබඳව ඇති කරගනු ලබන නුවණක් උපදවා ගන්නට. එතකොට අභිධර්මයේ තුල අපි කතා කරන්නේ ඒ ධර්මතාවයන් පිළිබඳවම තමයි. එතකොට අපි සූත්‍රයක් අහලා ප්‍රතිපදාව වඩනකොට අපි ඇති කරගත යුතු නුවණ අභිධර්මයේ තුල දැක්වෙන ධර්මතාවයන් පිළිබඳව නුවණයි. එතකොට අභිධර්මයේ තුල තිබෙන ධර්මතාවයන් පිළිබඳවම තමයි විග්‍රහය සූත්‍රයන් තුල අපිට දකින්නට ලැබෙන්නේ. ඒ නිසා මේ දෙකක් නෙමෙයි. මේක මේ දෙවියන්ට විශේෂයෙන් තෝරා ගන්නටත් මිනිසුන්ට අවිශේෂයෙන් මේ අවිශේෂ වන්නක්වත් නෙමෙයි. මිනිසුන්ටත් විශේෂ වන්නේ දෙවියන්ටත් විශේෂ වන්නේ මේ එකම ධර්මය. එතකොට අපි අවබෝධ කරගත යුත්තේ මේ ධර්මතාවය. දෙවියෙක් නිවන් දකින්නට අවබෝධ කළද, මිනිසෙක් නිවන් දකින්නට ධර්මය අවබෝධ කළද, ඔහු අවබෝධ කරගත යුතු ධර්මතාවයන් නම් මේ චිත්තචෛතසික රූපාදී ධර්මතාවයන්. ඒ නිසා ඒ පිළිබඳව මනා විග්‍රහයක් දැක්වෙන මේ කාරණා ටික අපේ ප්‍රතිපදාවට අත්‍යන්තයෙන්ම අවශ්‍ය වන දෙයක් හැටියට අපි සලකා ගන්නට ඕනේ. ඉතින් මේ කාමාවචර ධර්මයන් පිළිබඳව පළමුව අපි ව්‍යවස්ථාපනය කර ගැනීමේදී මේ පිළිබඳව අපි විමසාගෙන යනකොට අපි තේරුම් ගත්ත අපි ඒ සිතෙහි යෙදෙන චෛතසික ධර්මයන් පිළිබඳව කතා කළා. ඒ සිත හට ගන්න වෙලාවට ස්පර්ශය ඇති වෙනවා, වේදනාව ඇති වෙනවා, සංඥාව ඇති වෙනවා, චේතනාව ඇති වෙනවා කියලා අපි කතා කළා. චේතනාව කියන එක පිළිබඳව අපි හඳුනාගත්තා. චේතනාව කියලා කියන්නේ සිතන අයුරක්, සිතන ආකාරයක් තියෙනවා නම් අන්න ඒකට අපි හඳුනාගත්තා. තස්මින් සමයේ තජ්ජා මනෝවිඥාන ධාතු සම්පස්සජා. ඒ සමයේහි ඒ මනෝවිඥාන ධාතු සම්පස්සේ. මනෝවිඥාන ධාතු සම්පස්සේ. ඒ කියන්නේ දැන් මේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිතක් කියලා කියන්නේ මොකද්ද? මේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිත කියලා කියන්නේ මනෝවිඥාන ධාතු සිතක්. මනෝවිඥාන ධාතු සිතක්. කර්ම මනෝවිඥාන ධාතු සිතක්.
එතකොට මේ කර්ම මනෝවිඤ්ඤාණ ධාතු සිත උපදින්නේ මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සේනේ. ඒ කියන්නේ මනෝවිඤ්ඤාණ ධාතුවට ස්පර්ශයක් වුණ නිසා තමයි මේක උපදින්නේ. අපි ඒක හඳුනාගත්ත පස්ස චෛතසිකය පිළිබඳව කතා කරනකොට. එතකොට ඒ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජ. ඒ මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සයෙන් උපන්. මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සයෙන් උපන් චේතනාවක් තියෙනවා නම් සංචේතනාවක් තිබෙනවා නම් එතකොට යම් සිතන ලද බවක් තියෙනවා නම් සිතන ආකාරයක් තියෙනවා නම් ඒක තමයි චේතනාව කියලා කියන්නේ. එතකොට චේතනාව කියන දේ බොහොම සියුම් අර්ථයකින් අපි තේරුම් ගන්නට ඕන දෙයක්. චේතනාව ගැන අපි ගොඩක් වෙලාවට කතා කරනවා විවිධ ආකාරයන්ගෙන් විවිධ ධර්ම කරුණු පරයයන් ඔස්සේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා. චේතනාව කර්මයයි කියලා දේශනා කරනවා. ඒතකොට චේතයිත්වා කම්මං කරෝති චේතනාව ඇති කරගෙන තමයි සිතලා තමයි යම් කිසි කෙනෙක් කර්ම කරනවා නම් කරන්නේ. එතකොට ඒ චේතනාව නැතුව සිතක පැවැත්මක් ඇත්තේ නැහැ කියලා. එතකොට මේ කයින් වචනයෙන් මනසින් යම් කිසි ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා නම් ඒ ක්‍රියා වේගය පවත්වන්නට චේතනාව තමයි ප්‍රධාන උපස්තම්භක භාවය ඇති කරන්නේ. ඒ චේතනාවෙන් ඇති කරනු ලබන දේ. චේතනාව විශේෂ නියෝජනයක් සිද්ධ කරනවා. මෙහෙවීමක් සිද්ධ කරනු ලබනවා. අපි ගිහිල්ලා මල් පූජා කරනවා කියනකොට අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා වඳිනවා කියනකොට අපිට දැන් මල් කඩන එකවත් මල් අරගෙන යනවා කියන එකවත් අපිට මේ එකක්වත් ඒ කියන්නේ දැන් එක ක්‍රියාවන් ගත්තාම මේ එක ක්‍රියාවක්වත් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. දකින්න පුළුවන් කමක් නැහැ කියන එකෙන් අදහස් කළේ මේ එකක්වත් දැන් රූපය කුසලයේ නෙමෙයි. මල් පූජා කරනවා කියන දේ දිහා අපි අරගෙන බලනකොට මල් පූජා කරන එකේ මල් කුසලයක් නෙමෙයි රුවන්වැලි සෑය කුසලයක් නෙමෙයි මේ රූපයේ කුසලයක් නෙමෙයි. එතකොට ඒ රූපයේ කුසලයක් නෙමෙයි නම් විඥාණයෙන් කලේ අරමුණු විඥානනය කරන එක විතරයි. අරමුණු විඥානනය කරනවා කියන එක අරමුණ අල්ල ගන්නවා කියන එක අරමුණු රසය විඳිනවා කියන එක ඒක කුසලයක් නෙමෙයි. වේදනාවෙන් කලේ විඳින අයුරක් ඇති කිරීම විතරයි. සංඥාවෙන් කලේ හඳුනා ගන්නා අයුරක් ඇති කිරීම විතරයි. ස්පර්ශයෙන් කලේ ස්පර්ශය විතරයි. එතකොට දැන් පූජා කරනවා කියන ක්‍රියාවක් පෙනෙන්නේ නැහැ. මල් පූජා කරනවා කියන ක්‍රියාවක් පෙනෙන්නේ නැහැ. එතකොට මේ ක්‍රියාවක් පෙනෙන්නේ නැති වෙනකොට අපි කොහොමද මල් පූජා කරනවා කියන දේ හඳුනා ගන්නු ලබන්නේ? එතකොට එහෙම අපිට එහෙම කර්මයක් පෙනෙන්නේ, කයින් එහෙම කර්මයක් පෙනෙන්නේ, කයින් ක්‍රියාත්මක වෙලා අපි ගිහිල්ලා මල් පූජා කරනවා කියන දේ පෙනෙන්නේ කොහොමද? අන්න ඒ සඳහා ක්‍රියාකාරීත්වය මෙහෙවනු ලබන්නේ චේතනාව නිසායි. එතකොට දැන් ඒ සිතහා යෙදෙන අනිකුත් ධර්මයන් කුසලයක් හැටියට කුසල ක්‍රියාවක් හැටියට නැතිනම් කුසල ක්‍රියාවක් හා සංප්‍රයුක්ත ධර්ම විදියට යොදවලා තියෙන්නේ. ඒ මෙහෙවීම සිදු කරලා තියෙන්නේ මොකද්ද? පින්නතුනේ මෙහෙවීම සිදු කරලා තියෙන්නේ චේතනාව නැමැති මේ ධර්මය. චේතනාව නැමැති ධර්මය. ඒතකොට චේතනාව යම් තැනක තිබුණොත් චේතනාව තියෙන කෙනා තමයි ඒ මෙහෙවීම ඒ කියන්නේ ඒ චේතනාව තමයි අනිකුත් සංප්‍රයුක්ත ධර්ම ඒ විදිහට මෙහෙवला ඒ ක්‍රියාකාරීත්වය සිද්ධ කරනු ලබන්නේ. ඒ නිසා අපි චේතනාව මෙතනදී ප්‍රධාන දෙයක් හැටියට හඳුනා ගන්නට ඕනේ. චේතනාව නැත්තම් මේ කියන දේ विद्यमान වෙන්නේ නැහැ. චේතනාව නැතිනම් මේ දේ අපිට विद्यमान වෙන්නේ නැහැ. චේතනාව ඇති කල්හි තමයි මේ දේ विद्यमान වෙන්නේ. එතකොට චේතනාව කියන දේ අපිට ඊටමත් වැදගත් අර්ථයක් මෙතනදී सिद्ध කරන්නේ. යම් කිසි ආකාරයකින් යම් සිතක ක්‍රියාකාරීත්වය අන්‍ය ධර්මයන් හා එකතු කරගෙන අනිත් ඔක්කොම එකතු කරගෙන මේ වැඩ කොටස කරනවා කියන එක කරන්නේ හැම වෙලාවකදීම චේතනාවෙන්. මේ චේතනාව සෑම සිතකටම පොදු දෙයක්. චේතනාව නැතිනම් අනිකුත් ධර්මයන්ගේ ඒකරාශීව මේ කෘත්‍යයේහි සිද්ධ කිරීම පෙනෙන්නේ නැහැ. හරියට යුද්ධයක් මෙහෙවන යුද සෙන්පතියෙක් වගේ. යුද සෙන්පතිය නැති වුණොත් යුද සෙන්පතිය නැති වුණොත් යුද්ධය මෙහෙවන්නා නැති වුණොත් මේ යුද්ධයේහි ජයග්‍රහණයක් යුද්ධයේහි පැවැත්මක් පේන්නේ නැහැ.
අන්න ඒ වගේ මේ චේතනාව නැති වුණොත් මේ සිතේ පැවැත්ම කියන දේ පේන්නේ නැහැ. කුසල සිතක් අකුසල සිතක් ආදී ලෙස විපාක සිතක් ආදී ලෙස මේ චිත්තයන්ගේ පැවැත්මක් පේන්නේ නැහැ. මෙහි චේතනාව කියන දේ භාවිත වෙන්නේ නැත්නම්. ඒ නිසා චේතනාව කියන දේ ඊටාම වැදගත් ධර්මයක්. චේතනාව කියන දේ නිසාමයි කර්මය හැටියට දක්වන්නේ. ඒ කියන්නේ කර්ම සහගත සිතක යම්කිසි ක්‍රියාකාරීත්වයක් සිදු කිරීමේදී චේතනාව තමයි එතනදී ප්‍රධාන වෙන්නේ. එතකොට මේ චේතනාවේ නානත්වයක් තිබෙනවා. චේතනාවේ නානත්වයක් තිබෙනවා. ඒ නානත්වයේ අනුව කුසල ධර්මයන්ගේ නානත්වයක් ඇති වෙනවා. දැන් අපි කිව්වොත් එහෙම මල් පූජා කරන්නට යනකොට මල් කඩන කොටත් මල් අරගන්න කොටත් විහෙරට යනකොටත් ඊට පස්සේ මල් පූජා කරන කොටත් ගාථා කියනකොට මල් හදනකොට මේ ආදී සෑම සිතකම හටගන්නේ මොන විදිහේ සිතක්ද? නුවණින් යුක්තව ඒක කරනකොට අපි කියන සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිතක් හට ගන්නවා. ඒතකොට දැන් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිතක් හටගත්තට මේ හැම තැනකම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිත හටගත්තට මේ දේවල් වල නානත්වයක් තියෙනවානේ. අපි ගත්තොත් දැන් මල් පූජා කරන එකේ විපාකය නෙමෙයි පැන් ඉහිනකොට තියෙන්නේ. දන් දෙනකොට තියෙන්නේ ඒකේ විපාකය නෙමෙයි. එතකොට යන එකේ පදවීතිහාර කුසලයක් තියෙනවා නම් ඒ කුසලයේ තියෙන වෙනම කුසලයක් හැටියට. එතකොට දැන් මේ නානත්වයක් තියෙනවා. මේ නානත්වය පේන්නේ මොකක් නිසාද? මේ චේතනාවෙහි තිබෙන නානත්වය නිසා. චේතනාව තමයි ඒ දේ සිද්ධ කරවන්නේ. එතකොට කඩනකොට ඒ කඩනවා කියන ක්‍රියාවට මුල් වෙන්නේ චේතනාව කියන දේ. යනකොට යනවා කියන දේට සිද්ධ වෙන්නේ ඒ යනවා කියලා ඇති කරගන්න චේතනාව කියන දේ. එතකොට මේ දේ තමයි මේ ක්‍රියාකාරකම නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රධාන කෘත්‍ය සිද්ධ කරලා තියෙන්නේ. එතකොට එහි ලැබෙන විපාකය ඒ චේතනාවට අනුරූපීව නානත්වයක් ගන්නවා. ඒ විපාකය ඒ කුසල් සිත නිසා ලැබෙන කුසල විපාකය අර චේතනාවට අනුරූපීව නානත්වයක් ගන්නවා. විපාක නානත්වයක් පේනවා. ඒ නිසා 100ක් දෙනෙක් මල් 100ක් එකම වර්ග එකම සුවඳ එකම පහට ඇති මල් 100ක් කඩාගෙන එකම සෑයක් ළඟට අරගෙන ගිහිල්ලා එක විටක පූජා කළොත් එකම අවස්ථාවක ඒ අය සිදු කරගනු ලබන්නේ කුසල ධර්මයන් 100ක්. කුසල ධර්මයන් 100ක්. ඒ කියන්නේ මේ උදාහරණයක් හැටියට නැතිනම් කුසල සිත්වල හට ගන්න ප්‍රමාණය අනන්තය අප්‍රමාණයි. නමුත් අපි ගත්තොත් එහෙම දැන් මෙතනදී මේ ක්‍රියාකාරීත්වයේදී කුසල ධර්මයන් 100ක්. ඇයි 100ක් කියන්නේ? කෙනකෙනාගේ චේතනාවෙහි තිබෙන නානත්වය නිසා. ඒ නිසා මේ 100ට විපාක පිණිස මේක ලැබෙනකොට විපාක 100ක් ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ චේතනාව සෑම විටම සෑම සිතකම උපදමින් සෑම සිතකම තම කෘත්‍ය සිදු කරනු ලබමින් නැතිනම් තමන්ගේ තියෙන විධායක කෘත්‍ය සිදු කරනු ලබමින් විශේෂ අර්ථයක් සිද්ධ කරනවා චේතනාව කියන එක. එනිසායි පසුගිය සතියේ අපි මේ පිළිබඳව යම් විග්‍රහයක් කරා. තවදුරටත් ඔබට සිහිපත් කිරීමක් විදිහට මේ චේතනාව පිළිබඳව මේ විග්‍රහය සිද්ධ කරන්නට යෙදුනේ. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා චේතනාව පිළිබඳව අපි දැනගත්තා වගේම ධම්මසංගණි ප්‍රකරණයට අනුරූපීව අපි විමසා බලනකොට තස්මින් සමේ චිත්තං හෝති. ඒ සමේහි චිත්තය කියන දේ තිබෙනවා. නැතිනම් සිත කියන දේ තිබෙනවා. මොකද්ද සිත කියලා කියන්නේ? යන් තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනම් මනින්ද්‍රියං විඥානං විඥානක්ඛන්‍தோ තජ්ජා මනෝ විඥාන ධාතු ඉදන් තස්මින් සමේ චිත්තං හෝති. ඉදන් තස්මින් සමේ චිත්තං හෝති. එතකොට සිත කියන්නේ මොකද්ද? චිත්තං සිත ඒ යම් සිතක් තිබෙනවා නම් ඒ සිත මනසක් තිබෙනවා නම් එතකොට යම් කිසි ආකාරයකින් මානසයක් තිබෙනවා නම් ඊට පස්සේ හෘදයක් තිබෙනවා නම් එතකොට මේ හෘදය කියන එකෙන් අදහස් කරන්නේ ඒ භවංග යම් සිතක් තිබෙනවා නම් ඊට පස්සේ අපි හදවතයි කියලා කතා කළාට හදයන් කියන වචනේ පාවිච්චි වෙනවා චිත්තය හැඳින්වීම සඳහා. දැන් හෘදේ වස්තුව නැමැති මේ තිබෙන මේ රූපයක් වූ හෘදේ වස්තුව පිළිබඳව හදවතයි කියන දේ පිළිබඳවත් හදයන් කියන වචනේ පාවිච්චි වෙනවා. අපි දෙතිස් කුණප කොටාස පිළිබඳව අපි කතා කරන හඳුනගන්න හදයන් කියලා. එතකොට මේ හදේ කියන්නේ හෘදේ වස්තුව කියන එක.
ඒක අපිට ද්‍රව්‍යාත්මක වස්තුවක් විදිහට දකින්න පුළුවන් දෙයක්. හැබැයි අපි සිත පිළිබඳව කතා කරනකොට සිතට පර්යාය වචනයක් තමයි හදයන් කියලා කියන්නේ. හෘදේ, හදවත. එතකොට අපි කියන හදවත හොඳයි කියලා. හදවත හොඳයි කියලා කියන්නේ ඔය තියෙන හදවතේ ඕන තරම් ලෙඩ රෝග තියෙන්නට පුළුවන්. ඒ වුණාට හිත හොඳයි කියන එකයි අපි කියන්නේ. එතකොට හදවත පිරිසුදුයි කියලා කියන්නේ හිත පිරිසුදුයි කියන එක. අන්න ඒ වගේ හදයන් කියන වචනේ පාවිච්චි වෙනවා හිත පිළිබඳව හඳුන්වන්නටත්. ඊට පස්සේ පණ්ඩර කියලා කියනවා. මනෝ මනායතනං මනස මනායතනේ කියලා කියනවා. මනීන්ද්‍රියං මනීන්ද්‍රිය කියලා කියනවා. මන නැමැති ඉන්ද්‍රිය කෘත්‍ය සිදු කරනු ලබන නිසා. විඥානං විඥානන කෘත්‍යක් නිසා විඥාන කියලා කියනවා. මනෝ විඥාන කියලා කියනවා. විඥානස්කන්ධ කියලා කියනවා. එතකොට මේ මොන ආකාරයෙන් කිව්වත් මේ එකම සිත තමයි මේ හඳුන්වන්නේ. තජ්ජා මනෝ විඥාන ධාතු. එතකොට ඒයින් උපන් මනෝ විඥාන ධාතුවක් තියෙනවා. මනසින් යම් විඥානනය කරන අයුරක් තිබෙනවා නම් මේක තමයි සිත කියලා කියන්නේ. එතකොට ඒ සමයේහි සිත කියලා කියන්නේ දේ. එතකොට යම් ඒ සිත කියන මූලික අංගය පිළිබඳවයි මේ හැඳින්වෙන්නේ. සිත කියන මූලික අංගය පිළිබඳවයි හැඳින්වෙන්නේ. චෛතසික ධර්මයන් වගේම චෛතසික ධර්මයන් නිසා පෙනෙන ප්‍රධාන කෘත්‍ය අපි පසුගිය සතියේදී අපි ඒකට කිව්ව උදාහරණයක්. ඒ කියන්නේ සේවකයන් තම තමන්ගේ කෘත්‍ය සිදු කරනු ලබන සේවකයන් සමූහයකින් සමන්විත වූ එක ආයතනයක්, එක අධිකාරයක් තිබෙනවා. ඒකට අපි කියනවා ආයතනයක් කියලා. යම් කර්මාන්ත ශාලාවක් කියලා. එතකොට මේ කර්මාන්ත ශාලාව ඇතුළට අපි පිවිසලා බලනකොට ඒ සේවකයෝ තම තමන්ගේ වැඩ කොටස් තමයි කරන්නේ. හැබැයි මේ කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය වෙන නිෂ්පාදනයේ එකක්. එතකොට ඒ කවුරුත් මේ අපි ඇඳුම් මහන එකක් නම් ගත්තොත් රෙදි මහන කර්මාන්ත ශාලාවක්. එතකොට ඒ කෘත්‍ය තමයි රෙදි මෙහීම. ඒ වගේ තමයි සිත නැමැති මේ එකම ධර්මය කුසල ධර්මයක් ලෙස තමාගේ මූලික කෘත්‍ය සිදු කරනු ලබනවා. ඒකේ අභ්‍යන්තරයේ සිටින ඒ අය තම තමාගේ කෘත්‍ය සිදු කරනු ලබනවා හරියට චෛතසික ධර්මයන් වගේ. එතකොට අර කර්මාන්ත ශාලාවේ ඇතුළත වැඩ කරනවා කියන සේවකයන්ගේ පැවැත්මක් නැත්නම් ඒ අය නැත්නම් එතන කර්මාන්ත ශාලාවක් පනවන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ මේ චෛතසික ධර්මයන්ගේ තම තමන්ට අනන්‍ය වුණ ක්‍රියාකාරීත්වයක් නැත්නම් එතන සිතක පැවැත්මක් පනවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සිත සහ මේ කතා කරන චෛතසික ධර්ම හැම වෙලාවකදීම එකට යෙදී පවතින දේවල්. එතකොට අපිට සිත පිළිබඳව මේ විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. තස්මේ කතමෝ තස්මේ සමේ විතක්කෝ හෝති. විතර්කය කියන්නේ මොකද්ද කියලා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විතර්කයේ පිළිබඳව අපි කතා කරන්නට පෙර අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා මේ සිතක යෙදෙන චෛතසික ධර්මයන් පිළිබඳව අපි ව්‍යවස්ථාපනය කිරීමේදී මේ සිතේ තිබෙන චෛතසික ධර්මයන් පිළිබඳව වෙනමම සංග්‍රහ කොට දක්වනවා. සෑම සිතකම ඇතිවනු ලබන මේ චෛතසික ධර්මයන් තිබෙනවා කියලා. දැන් මේ කතා කරන්නේ මේ සිතේ යෙදෙන ගුණාංග ගතිනේ. එතකොට මේ සෑම සිතකම තියෙන මේ යෙදෙන මේ ධර්ම පිළිබඳව අපි විශ්ලේෂණය කරගන්නකොට පොදුවේ හැම හිතකටම අදාළ වන ගුණාංගයන් තිබෙනවා. අන්න ඒ දේවල් ටික අපි හඳුන්වනු ලබනවා. ඒ කියන්නේ ඒක කුසල්ද අකුසල්ද විපාකද ක්‍රියාද කියන බෙහෙදයකින් නැතුව මේ සිත් සෑම සිතකම මේ දේවල් යෙදෙනකොට ඒ දේවල් හඳුන්වනවා සබ්බචිත්ත සාධාරණයි කියලා. කියන්නේ සෑම සිතකම මේක යෙදෙනවා. සබ්බචිත්ත සාධාරණ කියන්නේ ඒකට. එතකොට මේ සෑම සිතකටම පොදුවන ධර්මයන් හැටියට දැන් මේ සිතට අදාළව අපිට ඉදිරියේදී දකින්නට ලැබෙන අපි ධම්මසංගණි ප්‍රකරණයේ තිබෙන න්‍යාය අනුව පැහැදිලි කරගෙන යනකොට නමුත් අපි පෙළ ගැස්වීමක් විදිහට අපි දකිනවා නම් ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික. කියන්නේ හැම සිතකටම සාධාරණ චෛතසික විදිහට අපිට චේතනාව වගේම දකින්න පුළුවන්කම තියෙනවා. ඒකාග්‍රතාවයේ ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියන මේ චෛතසික ධර්මයනොත්. එතකොට ඒකාග්‍රතාවය කියලා කියන්නේ එකඟ බව. ඒකාග්‍රතාවයයි කියලා කියන්නේ එකඟ බව. එතකොට මේක අපිට ධම්මසංගණි ප්‍රකරණයේ දකින්න පුළුවන්කම තියෙනවා. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා, චිත්තස්ස ඒකාග්‍රතාව කියලා ඒකාග්‍රතාව ගතිය අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ඒකාග්‍රතාවයේ සිතෙහි තිබෙන එකඟ බව කියන දේ ඒකාග්‍රතා චෛතසිකයක්. එතකොට දැන් ධම්මසංගණි ප්‍රකරණයේහි සිත පිළිබඳව විග්‍රහ කරලා
සිතෙහි යෙදෙන ධර්මයන් පිළිබඳව සංග්‍රහ කරන න්‍යායත් ඒ වගේම අනිකුත් ග්‍රන්ථයන්හි අට කතාවන් ඇතුළුව අපි අනිකුත් විග්‍රහ මාධ්‍යයන් දිහා බලනකොට අපිට ඒ බෙදා දක්වමින් සංග්‍රහ කරන ආකාරයත් අතර වෙනස්කමක් දකින්න පුළුවන්. වෙනස්කමක් කියන එකෙන් වැරදි අදහසක් ඇති කරගන්න එපා. මේ කියන්නේ මේ පරස්පරයි කියන දේ නෙමෙයි. දහරණ සහ උද්ග්‍රහණ පහසුව සඳහා මේ දේවල් වෙන වෙනම සංග්‍රහ කොට දක්වනකොට අර තියෙන පෙළ භාවිතය වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් කුසල් සිතේ පළවෙනි සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතේ අපි සම්මා දිට්ඨි කියන එක තැන් දෙකක දකිනවා. සම්මා දිට්ඨි කියන වචනය අපි තැන් දෙකක දකිනවා. එතකොට ඒ එකම ධර්මය වුණත් ඒ අදාළ ගොච්චක නැතිනම් ඒ අදාළ කොටස් අදාළ සංග්‍රහයන් සංග්‍රහ කරනකොට නැවත නැවතත් ඒකම සංග්‍රහ කරනවා. එතකොට දැන් අපි සබ්බචිත්ත සාධාරණයක් විදිහට ඒකාග්‍රතාවය ගැන කතා කරනවා. ධම්මසංගණි ප්‍රකරණේ ඒකාග්‍රතාවය කියන එක කතා කරන්නේ පංචාංගික ධාන ලක්ෂණ කියන එකට අදාළ කරලා. සබ්බචිත්ත සාධාරණ චෛතසික පිළිබඳව අපි විග්‍රහ කරගන්නකොට ඒකාග්‍රතාවය පිළිබඳව අපි වෙනම විග්‍රහ කරගන්නවා. ධම්මසංගණි ප්‍රකරණේ ඒකාග්‍රතාවය කියන එක අර ස්වාධීන වෙනමම තනියම දක්වන්නේ නැතුව පංචාංගික ධානයක් ධාන ලක්ෂණයක් විදිහට එයට ඇතුළත් කොට තමයි විග්‍රහ කරන්නේ. අපිට ඒක තවදුරටත් පැහැදිලි කරගන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ඒකාග්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? ඒකාග්‍රතාවය කියලා කියන්නේ සිතෙහි තිබෙන එකඟ බව. උද්දච්ච සාගත චිත්තෝත්පාදයන් ඒකාග්‍රතාව ගතිය අඩුයි. එකඟ බව කියන දේ නැහැ. ඒතකොට දැන් යම්කිසි අවස්ථාවක අපිට ඒකාග්‍රතාවය කියන එක නැත්තම් ඒ සිතේ පැහැදිලි නැහැ. ඒ සිත අපිට ප්‍රකට වෙන්නේ නැහැ. ඒ සිත ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට යම්කිසි විදිහකින් යම් ධර්මයක් පිළිබඳව සිත අරමුණක් ගන්නවා නම් ඒ අරමුණ හෙලවෙන්නේ නැහැනේ. ඒ අරමුණ හෙලවෙන්නේ නැහැ. ඒ අරමුණ හෙලවෙනවා නම් ඒ අරමුණ ග්‍රහණය කරලා තියාගන්න බෑ නම් ඒ හිත පේන්නේ නැහැ. ඒ හිත පනවන්න බෑ. ඒක හිතක් කියලා අපිට දැනගන්න පුළුවන් කමක්වත් නැහැ. එහෙනම් අපිට පේනවා ඒ අදාළ වස්තුව අපි දකින්නේ නැතිනම් අදාළ දේ අපි ග්‍රහණය කරගන්නේ ඒ දේ පිළිබඳව අරමුණු කරනු ලබන එක් ආකාරයකට. අනේ එක් ආකාරයකට අපි අරමුණු කිරීම තමයි ඒකාග්‍රතාවය කියන දෙෙහි අපිට වටහා ගන්නට තියෙන ප්‍රධානම ලක්ෂණය බවට පත් වෙන්නේ. එතකොට ඒ කියන්නේ දැන් ආරම්මණයක් කියනකොට ඒ ආරම්මන බොහෝයි සිතට යම්කිසි දෙයක් පිළිබඳව අරමුණු ගන්න පුළුවන් ක්‍රම අරමුණු ගන්න පුළුවන් ආකාර බොහෝමයි. හැබැයි ඒ අරමුණු ගන්න පුළුවන් බොහෝ ආකාරයන් අතහැරලා සිත එක විදිහක් තමයි ග්‍රහණය කරගන්නේ. සිත එක විදිහක් තමයි අල්ලගන්නේ. එක කෝණයක් තමයි අල්ලගන්නේ. එතකොට එයා ඒ කෝණය කියන එකේදී දැන් අනික් සියලු ධර්මයන් පැත්තකට දාලා මේ එක කෝණයක් විතරක් ග්‍රහණය කරගෙන එක විදිහකට ඒ ධර්මයේ ඒ විදිහට විතරක් හිතන්න පෙළඹිලා තියෙන්නේ මොකක් නිසාද? ඒ හිතේ යෙදෙන ඒකාග්‍රතාවයේ නැමැති ගතිය නිසා. ඒකාග්‍රතාවය කියන දේ නැත්තම් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකාග්‍රතාවය කියන දේ ඇති කල්හි තමයි ඒ හිතට පුළුවන්කම තියෙන්නේ ඒ එක අරමුණක් අරඹයාම ඒ හිත පවත්වාගෙන යන්න. හිතක් උපදිනකොට තිබෙන ස්වභාවය තමයි හිතක් මැද්දේදී ආරම්මණය වෙනස් වෙන්නේ නැහැ. හිතක් මැද්දේදී අතරමැදදී ආරම්මණය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ හිත යම් රූපාරම්මණයක් අරඹයා නම් ඉපදුනේ අතරමැදදී ආපහු සද්දාරම්මණයක් එතෙන්ට එන්නේ නැහැ. ඒ ආරම්මණය අරඹයාම තමයි ඒ හිත හටගෙන නිරුද්ධ වෙනකම් මේ එකම ආරම්මණය තමයි එතනදී ඇත්තේ පවතින්නේ. එතකොට දැන් එකම ආරම්මණය ඒ විදිහට පවත්වාගෙන යන්නේ අනිකුත් සියලු ධර්මයන් පැත්තකට දාලා ඒ පමණක් පවත්වාගෙන යන්නේ කුමන විශේෂුණ ලක්ෂණයක් නිසාද? ඒ තමයි ඒකාග්‍රතාවයේ තිබෙන ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ නොඑක් ආරම්මණයන්ට නොගොස් එක අරමුණක සිත පිහිටවාගෙන තබා ගැනීම සඳහා හේතු වන දේ ඒකාග්‍රතාවයයි කියලා ගන්නවා. මේ ඒකාග්‍රතාවය කියන ගතිය අපිට දියුණු කරන්න පුළුවන්. යම් සිතක අපිට ඒකාග්‍රතාවය කියන දේ දියුණු කරන්න පුළුවන්. එතකොට ඒකාග්‍රතාවය දියුණු කරනකොට ඒකාග්‍රතාවය බහුලීකృత කරනකොට අපි හිත සමාධිමත් මට්ටමක් කියලා කියනවා. එතකොට ඒ මට්ටම් වලදී ඒකාග්‍රතාවය
දැන් සෑම කුසල් සිතකම අපිට මේ ඒකාග්‍රතාවය කියන දේ සෑම සිතකම යෙදෙන ධර්මයක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ඒකාග්‍රතාවයේ විශේෂයෙන්ගෙන දියුණු කරනකොට ඒ බලවත් වෙනකොට කාමාවචර කුසල් සිත් බලවත් වෙනවා. ඒකාග්‍රතාවයේ කියන්නේ එක අරමුණක් පිළිබඳව පිහිටා සිටින්න පුළුවන්කම තියෙනකොට ඒ සිත කාමාවචර කුසල් සිතක් නම් ඒ සිත බලවත් වෙනවා. ඒ වගේම රූපාවචරාදී ඒ සිත් හට ගන්නට හේතු වෙන්නේ මොකද්ද? ඒ සිත් හට ගන්නටත් ඒකාග්‍රතාවය කියන දේ ප්‍රධාන වශයෙන්ම බලපවත්වනවා. ඒ වගේම ලෝකෝත්තරාදී සිත්වල ඒකාග්‍රතාවය අනිවාර්යයෙන්ම පවතිනවා. ඒ කියන්නේ විශේෂ කෘත්‍යයක් සිදු කරමින් පවතිනවා ඒකාග්‍රතාවය කියන දේ. අපි ඒක තමයි සමාධි කියන වචනයෙන් හඳුන්වන්නේ. සමාධිය ඇති කල්හි තමයි අපිට ඒ අරමුණ ඊටමත් පැහැදිලිව දකින්න පුළුවන්කම තියෙනවා. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හිත එකඟ වුණ කෙනා, හිත සමාධිමත් වුණ කෙනා තමයි යථා භූත වශයෙන් දැනගන්නේ කියලා. යථා භූත වශයෙන් නුවණ උපද්දගන්නේ හිත සමාහිත වුණ කෙනා. සිත එකඟ වෙච්ච කෙනා. එකඟ නොවුණු කෙනාට දැනගන්න පුළුවන්කම නැහැ. හරියට වතුර කැළඹිලා ගිහිල්ලා මඩ වෙලා ගිහිල්ලා තියෙන සිත් වලින් දිය රැලි තරංග නැවත නැවත නැගෙන විලක යට තියෙන දේවල් පැහැදිලිව අපිට දකින්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒකේ ජල තරංග ජලය කියන දේ අපැහැදිලි. ඒ නිසා අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපට මෙතනදී දකින්න පුළුවන්කම තියෙනවා. මොනවද දකින්න පුළුවන්කම තියෙන්නේ? සමාධියේ කෘත්‍ය. ඒ තමයි පැහැදිලි ජලතලයක් බවට පත් කරනවා. එතකොට ඒක ඇතුළත තියෙන දේවල් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ අරමුණ තුල ශක්තිමත්ව පිහිටා සිටින්නට උපකාර වන දෙයක් තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ඒක හරියට අර ප්‍රසාදවත් බව ඇති කළා වගේ. අර තරංග උද්භවණේ තරංග හට ගැනීම කියන දේවල් නැතුව ඒ ජලය නිශ්චල ජලයක් බවට පත් කළා වගේ තමයි සමාධිය කියන දේ. එතකොට ලෝකෝත්තරාදී සිත්වල ඒ සමාධිය බොහොම ඉහළයි. ඒ සමාධිය නැතුව අරමුණු වල විසිරෙනකොට අපිට ඒක දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. يعني එක හිතක අරමුණු විසිරෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ. දැන් හිත කියන දේ ප්‍රධාන වශයෙන්ම එක හිතක් හටගෙන නැති වෙනකොට මේ හිතේ පුහුණු වෙන ගතියක් තියෙනවානේ, පුරුදු කරන ගතියක් තියෙනවා. අපි ඒකට කියනවා භාවිත කරන ගතිය කියලා. එතකොට මේ ධර්මය ඇසුරු කරගෙන තමයි නැවත නැවත මේ චිත්ත පරම්පරාවන් හටගනු ලබන්නේ. එතකොට මේ හිතේ තිබෙන මේ භාවිත කරන ගතිය නිසා ඒකාග්‍රතාවයට අනුව භාවිත කරනකොට හිත නැවත නැවත ඒකාග්‍රතාවයම වැඩි සිත් හට ගන්නවා. ඒකාග්‍රතාවය භාවිත නොකරනකොට නැතිනම් සමාධිය දියුණු නොකරනකොට වේගෙන් සිත් පරම්පරාවන් යන අරමුණු පිළිබඳව එච්චර පැහැදිලි නිශ්චිත භාවයක් නැතුව. හැබැයි අරමුණු පිළිබඳව පැහැදිලි නිශ්චිත බවක් තිබෙනවා හිත වේගවත් බව අඩු කළාට පස්සේ. නැතිනම් හිත අරමුණු වල විසිරෙන වේගවත් බව අරමුණෙන් අරමුණට පාවි යන පිලාපණය වෙන ගතිය අතහැරලා දැම්මට පස්සේ ඒ හිතේ අපිට පැහැදිලි හිතන දේ පිළිබඳව පැහැදිලි කරන දේ පිළිබඳව පැහැදිලි. එතකොට අපිට එතන සිහිනුවන පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපි හඳුන්වන්නේ සමාධිය කියලා. එතකොට මෙන්න මේකෙදි අපි තේරුම් ගන්නට ඕනේ මේ සමාධිය කියන දේ. දැන් සමාධිය කියලා කියනකොට එතකොට අපිට දකින්න පුළුවන්කම තිබෙනවා ඒකාග්‍රතාවයේම තිබෙන තවත් එක පැත්තක්. නැතිනම් එතන තියෙන බලවත් බවක්. ඒකට අපි හඳුන්වනවා සම්මා සමාධි කියලා. දැන් මේ චිත්තස්ස ඒකාග්‍රතාව කියලා අපි කිව්ව මේ ධම්මසංගණි ප්‍රකරණ විග්‍රහයට අනුව පංචාංගික ධ්‍යාන ලක්ෂණ පෙන්වනවනේ චිත්තස්ස ඒකාග්‍රතාව කියලා දක්වනවා. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග දක්වනකොට සම්මා සමාධි කියලා දක්වනවා. ඒක දැන් ඒකාග්‍රතාවය සහ සම්මා සමාධිය කියලා පෙන්වන තැන සමාධිය කියන දේ මේවා එක ළඟින් යන ඒකාර්ථවත් ධර්ම. හැබැයි ඒ සංග්‍රහයන් විදිහට දක්වනකොට ඒ දේවල් එකක් විදිහට සංග්‍රහ කොට දක්වනවා. ඒ කියන්නේ එතනදිත් දක්වනවා මෙතනදිත් දක්වනවා. ඒකට නමුත් අපි මුළු හිතේම යෙදෙන මේ ධර්මය ගැන සලකා බලනකොට අපිට ඒකාග්‍රතාවය කියන දේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ එතන සමාධිමත් බව ඇති කරනු ලබනවා. එතකොට මේ සමාධියේ තිබෙන අඩු වැඩි බව අනුව නැතිනම් ඒකාග්‍රතාවයේ අඩු වැඩි බව අනුව ඒ හිත බලවත්ද ඒ හිත දුර්වලද කියන එක පිළිබඳව විනිශ්චය කරන්නට පුළුවන්කම තියෙනවා. ඇයි අර තදනුවත්තික ධර්ම. ඒ කියන්නේ හිතත් එක්ක එකට පවතින ධර්ම. ඒකට කියනවා තදනුවත්ත කියලා. ඒකට මේ හිතත් එක්ක එකට තියෙන පවතින ධර්ම අර අරමුණ පිළිබඳව විනිශ්චය කරලා පැහැදිලි බවක් ඇති කරලා ඒ අර්ථ සම්පාදනය කරන්න පුළුවන්කම තියෙන්නේ ඒකාග්‍රතාවයේ බලවත් වෙනකොට. ඒකාග්‍රතාවයේ දුර්වල වුණොත් එහෙම
ඒක පැහැදිලිව ඒ තමන්ගේ වැඩේ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කියන්නේ හරියට වතුර බොර වෙලා නම් වතුරේ ජල රැලි උඩට නගිනවා නම් අපිට ඇතුලේ තියෙන දේවල් එච්චර පැහැදිලිව දකින්න පුළුවන් කමක් නෑ. මේ ජල රැලි අඩු වෙලා බොර බව නැති වෙලා ගිහිල්ලා නිශ්චල වෙන්න මොකද වෙන්නේ? අපිට මේ ජලයේ ගැඹුරු ජලයේ ඇතුළත තියෙන දේවල් දකින්න පුළුවන්කම තිබෙනවා. අන්න ඒ වගේ තමයි ඒ තියෙන සමාධිහි නැතිනම් ඒකාග්‍රතාවයේහි තිබෙන ස්වභාවය. එතකොට ඒකාග්‍රතාවය කියලා කියනකොට එතන ඒකාග්‍රතාවය කියලා කියන්නේ ඒ කියන්නේ නොඑක් අරමුණු වල යන්නේ නැතුව නතර වෙනවා කියන ගතිය නෙමෙයි. දැන් අපි හිත සමාධිමත් කරනවා කියලා කියන්නේ නොඑක් අරමුණු වල යන්නේ නැතුව හිත එකඟ කරනවා කියන එක. ඒකට එතනින් විතරක් නෙමෙයි මේ ගැන කතා කරන්නේ. ඒ කියන්නේ දැන් මේ කියන්නේ එක සිතක තියෙන දෙයක්. දැන් අපි මුලින්ම කිව්වේ එක සිතක ඇතුළේදී අරමුණු වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒක අරමුණක් අරගෙන තමයි මේ ඒ හිත උපදින්නේ. ආයේ ඒක අස්සේදී වෙන අරමුණු ගැනීමක් නැහැ. ඒක නිසා මේ අරමුණු වල යන්නේ නැතුව නතර වෙනවා කියන එක නෙමෙයි. මෙතනදී අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි ඒ අරමුණ පිළිබඳව පැහැදිලි කරලා අනිකුත් තදනුවත් ටික ධර්මයේ පිළිබඳව පිහිටවා තබන ආකාරය පෙනෙන්නේ කුමක් නිසාද? මේ කියන ඒකාග්‍රතාවය නිසා. එතකොට අපිට ඊළඟට දකින්නට පුළුවන්කම තිබෙනවා ජීවිතේන්ද්‍රිය. එතකොට ජීවිතේන්ද්‍රිය කියලා කියනකොට අපි හඳුනා ගන්නට අවශ්‍ය විශේෂ දෙයක් තමයි ජීවිතේන්ද්‍රිය. දැන් සිත උපදිනවා. අපි කියන ඉතුරු නැතුව නැති වෙලා යනවා. සිත උපදිනවා ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. මේ රූප ධර්මයේ උපදිනවා ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා අපි කියනවා. දැන් සිත උපදිනවා ඉතුරු නැතුව නැති වෙනවා. එහෙනම් ඇයි ආපහු හිතක් උපදින්නේ? ඉතුරු නැතුව නැති වෙනවා නම් ඇයි ආපහු හිතක් උපදින්නේ? එතකොට මේ විදිහට අපි ගත්තාම මේ ධර්මයන්ගේ පැවැත්මක් පේනවා අපිට. මේ පැවැත්ම පේන්න උපස්තම්භක වන දේ තමයි මේ පැවැත්ම පේන්න හේතු වන දේ තමයි ජීවිතේන්ද්‍රිය රූපය. ජීවිතේන්ද්‍රිය සුපච්ඡේදෝ කියලා මරණය හඳුන්වනවා. ජීවිතේන්ද්‍රිය සිඳීමක් පේනවා. එතනින් එහාට ජීවිතේන්ද්‍රිය පවතින්නේ. එතකොට මැරලා කියලා කියනවා. එහෙනම් ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ උපතේ සිට මරණය දක්වා වෙනස් නොවි ඒකාකාරීව පැවැත්වීගෙන යන ශක්ති විශේෂයක් නෙමෙයි. සිතත් එක්ක එකටම ඉපදී එකටම නැති වෙලා යන ධර්මයක්. එතකොට නමුත් එය පවත්වන කම එතන ජීවිතේන්ද්‍රිය කෘත්‍යය. ඊට පස්සේ නැවත ඊළඟ සිතත් එක්කම එකට ජීවිතේන්ද්‍රිය රූපය එතන උපදිනවා. එතකොට දැන් ජීවිතේන්ද්‍රිය ගැන කතා කරනකොට අපි ජීවිතේන්ද්‍රිය දෙපැත්තකින් කතා කරනවා කොහොමද? නාම ජීවිතේන්ද්‍රිය සහ රූප ජීවිතේන්ද්‍රිය කියලා. නාම ජීවිතේන්ද්‍රිය සහ රූප ජීවිතේන්ද්‍රිය. නාම ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ නාම ධර්මයන්ගේ පැවැත්ම. සරල ලෙසම. රූප ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ රූප ධර්මයන්ගේ පැවැත්ම. දැන් අපි හඳුනාගත්තොත් රළු විදිහට දැන් අපි කියනවා ගස් කොළන් තියෙනවා. ගස් කොළන් වැඩෙනවා. ගස් කොළන් ජීවත් වෙනවා වගේ අපිට පේනවා. අර ඒකේන්ද්‍රිය ප්‍රාණීන් කියලා හඳුනාගත්තේ පූර්ව කාලීනයන් ಭಾರತೀයන් හැඳින්නුවේ ගස් කොළන් ඒකත් වැඩෙනවා, ප්‍රරෝහණය වෙනවා, වතුර හොයාගෙන මුල් යනවා. එතකොට ඒකේ පැවැත්ම යා විසින් හදා ගන්නවා. එහි පැවැත්ම යා හිතලා කරනවා වගේ. එතකොට ශාඛා ව්‍යාප්තිය පිළිබඳව අපි බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒක හරියට පණ තියනවා වගේ. එයාගේ නිෂ්පාදනයේ විදිහට කරලා ගහක තියෙන ඵල රසවත් කරලා ඒ රසවත් ඵල සතුන් විසින් අනුභව කරලා තැන් තැන් වල දැම්මහම තම වර්ගයාගේ ව්‍යාප්තිය එක සිදු කරනු ලබනවා. ඇතැම් පැලෑටි කටු වගේ තියෙන ඒවා ඇනිලා සත්තුන්ගේ තැන් තැන් වල ගිහිල්ලා ඊට පස්සේ වැටිලා ගැලවිලා ඒ තැන් වල තම වර්ගයා ව්‍යාප්ත කරනවා. ඒක දැන් අපිට මේකේ දකින්න පුළුවන්කම තිබෙනවා ටිකක් සජීවී බවක්. මේ දේවල් හිතලා මේ දේවල් කරනවා වගේ. අන්න ඒ තමයි පින්නතුනේ රූප ජීවිතේන්ද්‍රිය කියන දේ අපිට හඳුනා ගන්න තියෙන විදිහ. රූප ජීවිතේන්ද්‍රිය රූපයේ පැවැත්මක් තියෙනවා. ඒ රූපයේ පැවැත්ම තමයි රූප ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ. ඒක නැත්තම් ඒ ගහ මැරෙනවා. එතකොට ඒක රූප ධර්මයන්ගේ පෙනෙන දෙයක්. ඒකට කියන්නේ පණ කියලා. දැන් ගහ පණ තියනවා කියලා අපි පාවිච්චි කරාට ඒකෙන් කියන්නේ ප්‍රාණයක්, හිතක් එතන තියනවා කියලා. ඒකේ රූප ධර්මයන්ගේ පැවැත්මට උපකාර වන දෙයක්. ඒ යම් කිසි රූපයක් හටගෙන රූප කලාපයක් හෝ වේවා යම් කිසි රූපයක් හටගෙන
ඒක භංගය දක්වා ඒ දේ පවත්වනවා නම් ඒ පැවැත්මට උපකාර වන්නේ ජීවිතේන්ද්‍රිය රූපයයි. ජීවිතේන්ද්‍රිය රූපය. යම් කිසි සිතක් ඉපදිලා ඒ සිත නොසිඳී පවත්වා ගන්න භංගය දක්වා. ඒ සිත විසිරෙන්නට නොදී නොසිඳී පවත්වා ගන්න එකතු කරලා තියෙන ජීවිතේන්ද්‍රිය රූපය. ජීවිතේන්ද්‍රිය කියන දේ. රූපේ නෙමෙයි ජීවිතේන්ද්‍රිය කියන දේ. එතකොට මේ ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ සෑම සිතකම හටගනු ලබන දෙයක්. ඒ සිත පේන්නේ, ඒ සිත පවතිනවා කියන දේ පේන්නේ ජීවිතේන්ද්‍රිය නිසා. ඒ වගේම මේ හිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ තව හිතක් උපදින්නේ ජීවිතේන්ද්‍රිය නිසා. ඒ හිත පවතින්නේ ජීවිතේන්ද්‍රිය නිසා. ඒ හිත භංගයටපත් වෙන තැනදී සිඳී යන්නේ ජීවිතේන්ද්‍රිය කියන දේ. නැවත ආපහු හටගනු ලබනවා. එතකොට අපිට පේනවා උපතේ සිට මරණය දක්වා පවතිනවා වගේ. ඒ මේ ජීවිතේන්ද්‍රිය රූපේ නිසා නැවත නැවත ඒ චිත්ත පරම්පරාව සකස් කරන නිසා. ඒ නිසා මේ ජීවිතේන්ද්‍රිය රූපේ කියන දේ ජීවිතේ පවත්වනවා වගේ හරියට. රූප ධර්මය අපිට පේනවා කල්ප අවසානයේ වෙනකන් හරි තියෙනවා කියලා. ඒ වගේම අපිට පේනවා නාම ධර්මයන්ගේ පැවැත්ම ඉපදිලා මැරෙනකන් හරි තියෙනවා කියලා. එතකොට මේ තමයි ජීවිතේන්ද්‍රිය ක්ෂණයක් පාසා ජීවිතේන්ද්‍රිය සිදුවන කෘත්‍ය. මොහොතින් මොහොත ජීවිතේන්ද්‍රිය පිළිබඳව සිද්ධ කරන දේ. එතකොට ඒකේ හැම වෙලාවකදී මේ තදනුවත් එක ධර්ම පාලනය කරන ස්වභාවයක් තියෙනවා. පාලනය කරනවා කියලා කියන්නේ ඒ ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව විනිශ්චය කළා. පැවැත්ම පිළිබඳව හදලා තියෙන්නේ මොකද්ද? ඒ ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව හදලා තියෙන්නේ ජීවිතේන්ද්‍රිය කියන මේ ධර්මය. ජීවිතේන්ද්‍රිය කියන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ ජීවිතේන්ද්‍රිය කියලා කියනකොට ඒ නාම ධර්මයන්ගේ සිතකනම් ඒ සිතේ තදනුවත් එක ධර්ම පාලනය, තදනුවත් එක ධර්ම පැවැත්වීම කියන දේ. විසිරෙන්නට නොදී ඒ ධර්මයන් එකට උපදවලා එකට පවත්වනවා කියන දේ තියෙන මොකක් නිසාද? ජීවිතේන්ද්‍රිය නිසා. ඒ වගේම මානසිකාරය. මානසිකාරය මේක අපිට ප්‍රධාන වශයෙන්ම අභිධර්මයේ පාළියේහි දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මානසිකාරය කියන දේ අපිට අභිධර්ම පාළියේහි දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් අට කතාදී තුල විග්‍රහ කරලා තියෙන ප්‍රධාන කාරණාවක් තමයි මානසිකාරය කියන දේ. එතකොට අපි ධර්මයේ තුල ගොඩක් වෙලාවට කතා කරනවා මානසිකාරය කියන දේ, යෝනිසෝ මානසිකාර, අයෝනිසෝ මානසිකාර කියන දේ අපි කතා කරනවා. එතකොට මානසිකාරය. මානසිකාර ප්‍රත්‍ය කියන දේ ප්‍රධාන වශයෙන්ම මානසිකාරය කියන දේ සිදු කරනු ලබන කෘත්‍යයක් තිබෙනවා. ඒ තමයි මානසිකාර ලක්ෂණය. මානසිකාර ලක්ෂණය. දැන් යම් සිතක් හටගෙන ඉතුරු නැතුව නැති වුණොත් ඒ ධර්මයේ නැවත අරමුණු කරනවා කියන එක කරන්න ඒක කොහේ හරි තැම්පත් වෙලා තියෙනව නෙමෙයි. ඒක කොහේ හරි තැම්පත් වෙලා තියෙනව නෙමෙයි. හැබැයි මානසිකාර බලයෙන් නැවත උපද්දන්න පුළුවන්කම තියෙනවා. උපද්දන්න කියන එකෙන් අදහස් කරන්නේ නැවත අර ධර්මයේ අරමුණු කරලා දක්වන්න පුළුවන්කම තියෙනවා මානසිකාරය නිසා. මානසිකාරයේහි යෙදීම නිසා. එතකොට මේ මානසිකාරය කියන දේ හැම වෙලාවකදීම තම කෘත්‍ය සිදු කරනවා. මානසිකාරය කියන දේ හැම වෙලාවකදීම තම කෘත්‍ය සිදු කරනවා. මොකද්ද? ඒ අරමුණු පිළිබඳව ඇසුරු කරන්න පුළුවන්කම නිෂ්පාදනය කළා. අරමුණු පිළිබඳව අරමුණු කරන්න පුළුවන්කම මනස යොමු කරවීම කියන දේ සිද්ධ කරන්නේ මානසිකාරය කියන දේ. එතකොට ඒ අරමුණු ගන්නට සිහි කරන ගතිය නැත්තම් ඒ සිතේ ඉපැත්මක් පේන්නේ නැහැ. අරමුණු ගන්නට සිහිපත් කරන ගතිය නැතිනම් ඒ හිතේ පැවැත්මක් පේන්නේ නැහැ. ඒ නිසා අරමුණු ගන්නට සිහිවත් කරන ගතිය අනිවාර්යෙන් තියෙන්නට ඕනේ. සෑම සිතකම අරමුණ ගන්නට සිහිපත් කරන ගතිය තියෙන්නට අවශ්‍යයි. ඒ සිහිපත් කරන ගතිය තියෙන නිසා තමයි භවංග චිත්තසංතතිය බිඳිලා ඒ ධර්මයක් අරමුණු වශයෙන් ගන්න, ග්‍රහණය කරගන්නේ. දැනගන්නේ. අතීතයේදී හටගෙන නිරුද්ධ වුණු ධර්මයක් පිළිබඳව අපිට මානසිකාරපත්‍ය නැවත අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒක කොහේ හරි තිබිලා එනව නෙමෙයිනේ. ඒක කොහේ හරි තිබිලා එනවා එහෙම නෙමෙයි. එතකොට මොකද්ද වෙන්නේ? වර්තමානයේ අරමුණු කරන නිසා පේනවා. අරමුණු කරන නිසා දැනගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට මානසිකාරයේහි ස්වභාවය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට මෙන්න මේ ධර්මයන්ට කියනවා මානසිකාරය කියලා. මානසිකාරය කියනකොට ඒ දේ අපි හඳුනා ගන්නට ඕනේ හිතේ යෙදිලා නැතිනම් ඒ අරමුණු ග්‍රහණය සඳහා උපකාර වෙන දේ කියලා.
එතකොට මේක උපදින්නෙත් එකටම උපදින දෙයක් හැටියට. එතකොට මේ අපි කතා කරපු පස්ස වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර කියන දේ. සර්ව චිත්ත සාධාරණ චෛතසික හැටියට අපි හඳුනා ගන්නවා. ඒ කියන්නේ සෑම සිතකටම සාධාරණ වුණ චෛතසික ධර්මයන් විදිහට. එතකොට දැන් අභිධර්ම පාළියේහි විග්‍රහ වෙන න්‍යායට පිටින් ගිහිල්ලා අපි මෙතනදී කතා කළා චේතනාව ළඟ ඉඳලා. ඒ කියන්නේ ඒකාග්‍රතාවයත් ජීවිතේන්ද්‍රිය කියන දේත් මානසිකාරය කියන දේත් අපි වෙනමම කතා කළා. අපි අභිධර්ම පාළිය අනුව මේ සාකච්ඡාව කරගෙන යන්නේ. නමුත් ඒකට පිටින් ගිහිල්ලා අපි ඒ කාරණා ටික කතා කළේ. ඒ කියන්නේ ඒක එහි ඇතුළත් නොවන නිසා නෙමෙයි මේ යන න්‍යායාත්මක බෙහෙදේ පිළිබඳව ඔබට වෙනස්ව දක්වන්නට අවශ්‍ය වුණ නිසායි ඒ විදිහට අපි වෙනමම එතනදී සාකච්ඡා කළේ. ඊට පස්සේ අපි දකිනවා තස්මින් සමයේ විතක්කෝ හෝති කියන එක. ඒ සමයේහි විතර්කය වෙනවා කියන දේ. එතකොට විතර්ක ආදී මේ ධර්මයෝ ඇතම් සිතක යෙදෙනවා, ඇතම් සිතක බාහුල්‍ය වෘත්ති යනවා, ඇතම් සිතක යෙදෙන්නේ නැහැ. එතකොට බොහෝ සිත්වල අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ බොහෝ සිත්වල හටගනු ලබන මේ ධර්මයෝ කියනවා මේ අපි බෙහෙදෙන් හඳුන්වා ගන්න ලබනවා මේ ප්‍රකීර්ණක චෛතසික ධර්මයෝ කියලා. එතකොට මේ ප්‍රකීර්ණක චෛතසික ධර්මයන් බොහෝ සිත්වල ලැබෙනවා. හැබැයි ඇතම් සිත්වල ලැබෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. බොහෝ සිත්වල ලැබෙනවා. සිත් උපදිනකොට ඇතම් සිත්වල ලැබෙන්නේ නැහැ ප්‍රකීර්ණක චෛතසික ධර්මයෝ. එතකොට මේ ධර්මයන් පිළිබඳව අපි විමසා බලනකොට මෙහි පළවෙනි දේ තමයි විතක්කය කියන දේ, අරමුණු විතර්කණය කරනකම. විතර්කණය කරනවා කියලා කියන්නේ අරමුණු හිතනවා කියන එක. එතකොට අරමුණු හිතන්නේ, අරමුණක් විතර්කණය කරනවා කියන්නේ ඒ දේ පිළිබඳව අපිට ප්‍රධාන වශයෙන්ම අර මානසිකාරයට වඩා එහාට ගිහිල්ලා අපිට ඒ අරමුණ පිළිබඳව තදින් ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙනවා. අරමුණ පිළිබඳව තදින් ග්‍රහණය කරගන්න. ඒක කොහොමද මේක විග්‍රහ කරන්නේ? යෝ තස්මින් සමයේ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා සම්මා සංකප්පෝ අයං තස්මින් සමයේ විතක්කෝ හෝති. එතකොට විතර්කණය කියලා කිව්වේ මොකක්ද? විතර්කණය කියලා කිව්වේ සංකල්පනාව කියන දේ. සංකල්පනාව. එතකොට යම් තර්කණය කරන බවක්. ඉතින් අරමුණ පිළිබඳව ග්‍රහණය කරගන්න බවක්, අල්ලගන්න බවක්, තර්කණය කරගන්න බවක් තියෙනවා. විතර්කණය කරගන්න බවක් තිබෙනවා. ඊට පස්සේ යම්කිසි ආකාරයකින් සංකල්පනාවක් විදිහට අපි යමක් පවත්වනවා නම්, ඊට පස්සේ යම් අප්පනාවක් තිබෙනවා නම්, නගා සිටුවීමක් තිබෙනවා නම්, ඒ කියන්නේ හිත අරමුණ පිළිබඳව නගා සිටුවනවා. අල්ලලා ඒ පිළිබඳව නගා සිටුවනවා. හිතේ අනික් ධර්මයෝ ඒ අරමුණක් අල්ලගත්තාම ඒ අරමුණ පිළිබඳව ග්‍රහණය කරගෙන ඒ අරමුණ අල්වා පවත්ව ගන්නවා. එතකොට මේ තමයි විතර්කයේහි තිබෙන ස්වභාවය. විතර්කණය කරන ස්වභාවය කියලා කියනකොට එතකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ විතර්කය ඥාන ලක්ෂණයන්ගේ යෙදෙන ලක්ෂණයක්. ප්‍රථම ධානයේ තිබෙන දෙයක් විතර්කණය කරනවා කියන එක. එතකොට නමුත් මේ කාමාවචර කුසල් සිතෙත් යෙදෙනවා විතර්කණය කියන දේ. දෙපංච විඥානාදී සිත්වල විතර්කණය කිරීම කියන දේ ලබන්නේ. අමුතුවෙන් අරමුණක් ග්‍රහණය කරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඇසට ආපාතාගම වූ රූපයම එහි හටගනු ලබන චක්කු විඥාන සිතෙන් ගෝචර කරගන්නවා. ඒ නිසා අමුතුවෙන් විතර්කණයක් එතනට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සිත්වල විතර්කය කියන දේ දෙන්නේ නැහැ. නමුත් අනිකුත් බොහෝ සිත්වල සෑම සිතකම පායේදී පංච විඥාන සිත් හැරුණකොට අනිකුත් සිත්යන්හිදී මේ විතක්කය කියන දේ අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් අපි රූපාවචර සිත් දිහා අරගෙන බලනකොට රූපාවචර සිත්වල විතර්කය හැරුණු සිත් තිබෙනවා. ඒ සිත්වල විතර්කය දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ ආදී ලෙස අපි විතර්කණය කියන දේ පවත්නා සිත් අරගෙන බලනකොට එහි තිබෙනවා අරමුණ පිළිබඳව දැඩින් ග්‍රහණය කරගන්න බව. දැන් රූපාවචරාදී භූමිවල සිද්ධ කරන දේ තමයි අපි නැවත නැවත ඒකම ධර්මයක සිත වැඩිම විදිහට අලුතෙන් අපිට අරමුණු ග්‍රහණය කරගන්නට අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒ ස්වභාවයෙන්ම නැවත උපදවනු ලබන නිසා. ඒ නිසා අපිට ඒ කාරණාව පිළිබඳව තේරුම් ගැනීමේදී විතර්කණය පිළිබඳව අපිට හඳුනා ගන්න පුළුවන් අරමුණ ග්‍රහණය කරගන්න ස්වභාවය කියන එක. එහි තිබෙන තවත් ප්‍රභේද පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු තවදුරටත්.
හොඳයි කල්පනා කරගන්න අද දවසේදී හැම කෙනෙක්ම ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. යෝනිසෝ මනසිකාරය පවත්වා ගන්නට යෙදුණා. මේ විදිහට සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉෂ්ඨකාරක ආදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන් මේ වෙලාවේදී සිහිපත් කරගන්න. විශේෂයෙන්ම අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ නම් සඳහන් කළ නැති වුණත් සදැහැති උපාසිකාවක් විසින් ඒ උපාසිකාවගේ නමින් මේ පරලෝකීය මෙලොව වශයෙන් හෝ සංසාරිකව යම්කිසි ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඔබ සෑම සිළු දෙනා නමින් මේ ගියේ යම්කිසි ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු සිටී නම් සෑම සිළු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කළ ඒ සදැහැති උපාසිකාව ඇතුළු පින්වත් ඔබ සෑම සිළු දෙනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ සෑම සිළු දෙනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවායි සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.